ඔබ කවුරුත් දන්නවා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ අපේ ජනබල පක්ෂයේ වටා එකතුනේ ජාතිකත්වයේ මත පදනම් වෙච්ච සිංහල බෞද්ධ බලවේග කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ජාතිකවාදී මතය වෙනුවෙන් පෙනී සිටින අද අපේ රටේ ඉතුරු වෙලා තියෙන එකම දේශපාලන ව්‍යාපාරය වෙන්නේ අපේ ජනබල පක්ෂය. පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මහමැතිවරණයට යනකොට අපේ සිංහල බෞද්ධ මේ ජාතිකත්වයේ මත පදනම් වුණු බලවේග ඒකරාශී කරගෙන අපි මහමැතිවරණයට යනකොට අපිට ප්‍රධාන අදහස් දෙකක් තිබුණා. එකක් තමයි සිංහල බෞද්ධය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්න නියෝජනයක් අවශ්‍යයි කියන එක. අනිත් එක තමයි අධිකතර බලයක් යම්කිසි දේශපාලන පක්ෂයකට ගියොත් විධායක ජනාධිපති ධූරය සමග පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් වගේ බලයක් ගියොත් රටට අත්විය හැකි විනාශය හානිකර තත්වය දැනගෙන අපි ජනතාවගෙන් ඉල්ලුවා පාර්ලිමේන්තුවේ තීරක බලයක් අපිට දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත කිරීමේදී යම්කිසි බලපෑමක් කර හැකි බලයක් දෙන්න කියලා. නමුත් අපි ජනතාවගේ මතයට ගරු කරනවා. 69 ලක්ෂයක් ජනතාව ආණ්ඩුවක් පත් කරගන්න ඡන්දය දුන්නා. ප්‍රධාන විරුද්ධ පක්ෂයට 55 ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒ අතරේ අපිට ලැබුණ 67000ක ඡන්ද ප්‍රමාණයක්. ඒ 67000ට හිමි 225න් එක පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්. මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය අපිට ලැබීමත් සමග ඔබ දන්නවා අර්බුදයක් මේ මන්ත්‍රී ධූරය තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් නැති වුණා. ඇත්තට මේක පක්ෂය තුල මතුවුණු අර්බුදයක් නෙමෙයි. ඒක පක්ෂයට පරිබාහිර පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි අපි විග්‍රහ කරන්නේ. නමුත් ඒක මේ රටේ ජනතාව දැක්කේ නැහැ. මේ රටේ ජනතාව දැක්කේ ඇත්තටම මේ ව්‍යාපාර මුල් වෙච්ච ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් අතරේ ඇති වෙච්ච ප්‍රශ්නයක් විදිහට තමයි මේක ජනතාව තේරුම් ගත්තේ. නමුත් මේක අදෘශ්‍යමාන හස්තයක් විසින් මෙහෙවන ලද දේශපාලන කුමන්ත්‍රණයක්. මේ മന്ത്രി ධූරයත් තමන්ගේ පැත්තට හරවාගෙනට ගත්ත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි අපි දැක්කේ. කොහොම වුණත් ඒ ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වයක් එක්ක අපේ පක්ෂයේ හිටපු ලේකම් ධූරයේ දරූ විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපයත් ඒ හා සමග ඇති වුණු മന്ത്രി ධූර අර්බුදයත් විසඳා ගැනීම සඳහා පක්ෂයක් හැටියට අපි විශාල උත්සාහයක් ගත්තා. මොකද මේ 67000ක් වූ ජනතාව පාර්ලිමේන්තුව තුළ බලාපොරොත්තු වෙච්ච කාර්යභාරය ජාතික වශයෙන් ශාසනික වශයෙන් අපේ රට ජාති ආගම ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙච්ච කාර්යභාරය ඉෂ්ට සිද්ධ කළ හැකි පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය අපිට තිබුණා. ඒ වෙලාවේ අපිට හැකියාවක් තිබුණේ නැහැ. තිබුණු නෛතික තත්ත්වයක් එක්ක පළමුව යථාවේදීම අපේ ගලබඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේව පාර්ලිමේන්තුවට නම් කරලා යවන්න. ඔබ දන්නවා අපේ කුරුණෑගල ලයිස්තුව ප්‍රතික්ෂේප වීමත් සමග ගලබඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ලිස්ට් එක රිජෙක්ට් වුණාට පස්සේ අපිට පළවෙනියෙන් മന്ത്രി ධූරයට උන්වහන්සේ පත් කරගන්න නීතිමය බාධාවක් තිබුණා. නමුත් අපි රට පුරාම මැතිවරණ ව්‍යාපාරය තුල කිව්වේ ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවේ අසුනක් ලබා ගන්න ඡන්දෙ දෙන්න කියලා. ඒතර අද මම දකිනවා මේ මාධ්‍යවල විශාල වශයෙන් අපේ පක්ෂයටත් මේ ස්වාමීන් වහන්සේලාටත් දෝෂාරෝපණය කරන ඒ 69 ලක්ෂයටවත් 55 ලක්ෂයටවත් අයිති එකක් නෙමෙයි මේ മന്ത്രി ධූරය. මේ മന്ത്രി ධූරය ඇත්තටම මේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගීම අපේක්ෂාවෙන් මේ පක්ෂයට ඡන්ද දීපු මිනිසුන්ගේ ඒ ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න තියෙන മന്ത്രി ධූරය. ඒතර මේ മന്ത്രി ධූරයේ ගැටලුව ලියා ගැනීමේදී අපිට සිද්ධ වුණා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මේ මැතිවරණයට කණ්ඩායම එකතු කරන්න නායකත්වයේ දුන්නු පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේට පාර්ලිමේන්තුවට මුලින් වඩින්න අවස්ථාව සකස් කරලා දෙන්න. හැබැයි ඒ වෙලාවේදී පක්ෂයක් හැටියට අපේ පක්ෂයේ සභාපති සමන් පෙරේරා මැතිතුමන් අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ සමග නිල වශයෙන් අපි එකඟතාවයක් ගිවිසුමක් ඇති කරගත්තා. උන්වහන්සේට ලබා දෙන කාලය පිළිබඳව යම්කිසි සීමාවක්. ඇත්තට මෙතෙන්දී උනේ උන්වහන්සේ බලාපොරොත්තු වුණා මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ පාර්ලිමේන්තුව තුළ යම් යම් කරුණුකාරණා සාකච්ඡා කරලා උන්වහන්සේට යම්කිසි දේශපාලන කාර්යභාරයක් සඳහා වැඩපිළිවෙලක් සකස් කර ගැනීමේ උවමනාවක් උන්වහන්සේ අපිට ප්‍රකාශ කළා. ඒ අනුව අපි උන්වහන්සේට සාධාරණ කාලයක් ලබා දිය යුතුයි කියලා හිතුවා. උන්වහන්සේ ඉල්ලුවේ මාස 3ක වගේ කාලයක්. ඉන් පස්සේ മന്ത്രി ධූරය නැවත පරිත්‍යාග කරන පක්ෂයට පක්ෂයේ අභිමතයේ පරිදි අපි බලාපොරොත්තු වෙච්ච ඥානසාර ස්වාමීන් වහන්සේට ඊළඟ අවස්ථාව ලබා දීම සඳහා අපි බලාපොරොත්තු වෙන්න සිටියා. ඒත් අපි එතෙන්දී මේ පවතින රටේ වාතාවරණයත් එක්ක මාස 3ක වගේ කාලයක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අනිත් පැත්තට යනකොටම කාලය ඉවර නිසා අපි ඒක මාස 6ක විතර කාලයක් දිය යුතුයි කියලා පක්ෂය තීරණය කරලා අපි මේ අවස්ථාව දුන්නා. ඇත්තට මේ වෙනකොටත් අපි හරියටම පාර්ලිමේන්තු മന്ത്രി ධූරයේ ඊළඟ දූර කාලය සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට අපි හරියටම අවතීර්ණ වෙන්න කලින් තමයි මේ සාකච්ඡාව අද සමාජය තුළ ඉස්මතු වුණේ. ඒක කුමන හේතුවක් නිසා සිදු වුණාද කියන එක මමත් ඇත්තටම හරියටම දන්නේ නැහැ. සමාජ මාධ්‍යවල පළවෙච්ච ප්‍රවෘත්ති කීපයක් එක තමයි මේ කාරණාව නැවත ඉස්සරහට ආවේ. කෙසේ වුණත්
අපි පක්ෂයක් හැටියට පියවරෙන් පියවරට අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා මේ മന്ത്രി ධූරය සම්බන්ධ පක්ෂයට තිබෙන අයිතිය ආරක්ෂා කරගන්න. ඔබ දන්නවා පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ තරඟ කරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. උන්වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරලා පාර්ලිමේන්තු ආසනයක් දිනාගත්තා නම් ඒ മന്ത്രി ධූරය හිමි උන්වහන්සේට ඒ മന്ത്രി ධූරය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඒ අවස්ථාවේදී අපිට කරන්න බෑ. නමුත් ඇත්තට මේක දිස්ත්‍රික්කයකින් තරඟ කරපු අපේක්ෂකයෙකුට ලැබිච්ච മന്ത്രി ධූරයක් නෙමෙයි මේක පක්ෂයට ලැබුණු ජාතික ලයිස්තු മന്ത്രി ධූරය. එතකොට මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීම නීත්‍යානුකූල වෙන්නේ පක්ෂය. පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් තමයි පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ අපි පාර්ලිමේන්තුවට තෝරාපත් කර යවුවේ. ඉතින් ඒ වගේ මේ පාර්ලිමේන්තු മന്ത്രി ධූරයේ තුල උන්වහන්සේ රැඳී සිටීම කොයිතරම් කාලයක්ද කියන එකත් ඒක පක්ෂය සතු තීරණයක් කියන එකයි රටේ ව්‍යවස්ථාවත් අපේ පක්ෂයේ ව්‍යවස්ථාවත් අධ්‍යයනය කරන ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒ නිසා අපි ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයට නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටට නායකත්වයේ දීපු මේ රට වෙනුවෙන් විශාල සේවයක් කරපු අනුපමේය සේවයක් කරපු මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේත් අපේ ගලබඩත්තේ ඥානසාර නායක හඳුරුවොත් සාකච්ඡා කරලා උන්වහන්සේලා මේ ගැටලුව විසඳා ගනිවි කියලා අපි විශ්වාස කරා. විශේෂයෙන්ම කියන දේ කරන ගුණය, කරන දේ කියන ගුණය මේ ගිහි අපිට වඩා බුද්ධ පුත්‍රයන් ළඟ තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ධර්මයේ රකින්නා ධර්මයෙන් ආරක්ෂා වෙනවා කියන එක උන්වහන්සේලා විශ්වාස කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. නිසා පංචශීල ප්‍රතිපදාවේ මූලිකම වෙන මේ කියන සත්‍ය මුසාවාදයක් නොකිය සත්‍ය ප්‍රකාශ කිරීම සහ සත්‍ය ක්‍රියාවට නැගිය යුතුයි කියන එක. මොකද බොරු කියන්න ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒක නිසා මේ සත්‍ය ප්‍රකාශ කරන ගුණය අපි ස්වාමීන් වහන්සේලාගෙන් අපේක්ෂා කරනවා. ඒතර මම විශ්වාස කරනවා ගලබඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිව ඉදිරිපත් වෙලා කිව්වා අපි රතන හාමුදුරුවන්ට මේ අවස්ථාව එහෙනම් දෙමු. දීලා උන්වහන්සේ සුදුසු කාලයක් ඉඳලා මේ අවස්ථාව මට දුන්නාම මට පැවරලා තියෙන ජාතික කාර්යභාරය අපි ඉෂ්ට කරන්නම්. ඔබ දන්නවා මේ මොහොත වෙනකොට රට තුල අලුත් ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා තිබෙනවා අපි මැදිහත් විය යුතු කතා බහ කළ යුතු. නමුත් මැතිවරණයේ වෙලාවේදී අපි ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේ මූලික එක් කාරණයක් මුල් කරගෙන ඒ තමයි මුස්ලිම් අන්තවාදය පිළිබඳ ප්‍රශ්නය ඊටාම බරපතලයි. මුස්ලිම් ආක්‍රමණයක් අපේ රට තුල සිදුවෙමින් පවතිනවා. ඒක මම දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න මේක අවස්ථාවක් කරගන්නේ නැහැ. ඒ පිළිබඳව ඊටාම හොඳ කියවීමක්, අධ්‍යයනයක්, හැදෑරීමක් තියෙන කෙනෙක් තමයි අපේ ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවෝ. උන්වහන්සේට තියෙන ප්‍රාමාණික දැනුම මේ රටේ කිසිම දේශපාලඥයෙකුට නැහැයි කියන එක මම ඊටාම වගකීමෙන් කියන්න කැමතියි. ඔබ දන්නවා මේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා පටන් ගත්තට මම කියන දෙයක් නෙමෙයි මේ රටේ ජනතාව අද වෙනකොට තීන්දුව කරලා තියෙනවා මේ ආණ්ඩුව සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක්ද නැද්ද කියන. ඒකට අර්ථකථනයක් දීම මම හිතන්නේ දැන් අවශ්‍ය වෙනවා කියලා. මේ රටේ ආණ්ඩුව පිහිටවන්න ඡන්දෙ දුන්නු 69 ලක්ෂයත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නු සියලු දෙනාත් මේ වෙනකොට මේ ආණ්ඩුව සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කරගන්න සිංහල බෞද්ධයාගේ අයිතිය ආරක්ෂා කරගන්න කටයුතු කරනවද නැද්ද කියන එක ඉතා පැහැදිලිව පෙනෙන්න තිබෙන කාරණා. ඒ නිසා ඉතා විශාල වගකීමක් අපිට පැවරෙනවා. මේ එක සිදුවීමක් මුල් කරගෙන අපි සහරාන්ගේ ප්‍රහාරය මුල් කරගෙන කතා කරන එක නෙමෙයි. මේ මුස්ලිම් අන්තවාදය කොච්චර දුරට අපේ රට තුල දැන් ක්‍රියාත්මක වෙනවද? ඒක නවත්වන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? එදා කතා කරපු කිසිම දෙයක් අද වෙනකොට වෙලා නැහැ. අඩුම තරමින් මේ මුස්ලිම් අන්තවාදයේ බීජ වපුරන මද්‍රසා පාසල් ටිකවත් හකුලවන්න අපි සමත් වෙලා නැහැ. ඉතින් මේ වගේ තත්වයක් තුල අපි විශ්වාස කරන පක්ෂයක් හැටියට මේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ප්‍රශ්නය එළියේ ඉඳලා කතා කරන්න බෑ. එළියේ ඉඳලා කතා කරලා අද වෙනකොට ගලබඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට නඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔබ දන්නවා සිංහල බෞද්ධ ආණ්ඩුවේ කෙරුවාව. මේ රටේ දෙමළ අන්තවාදයට සල්ලි පොම්ප කරපු කේපීලට ඒ වගේම මේ රටේ ජීවිත විශාල ගාණක් විනාශ කරු කරුණාම්මන්ලට පිල්ලයන්ලට අද දේශපාලනය කරන්නත් මේ රටේ නිදහසේ ජීවත් වෙන්නත් අයිතිය තියෙනවා. සිංහල බෞද්ධය වෙනුවෙන් කතා කරපු අපේ ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවන්ට තියෙන නඩු 15ක් 20ක් අයින් කරගන්න අද වෙනකුරුත් මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ. එහෙනම් අපිට පේනවා මුස්ලිම් අන්තවාදයේ දෙමළ අන්තවාදයේ වෙනුවෙන් පෙනී සිට මිනිස්සු මේ දේශපාලඥයෝ ආරක්ෂා කරන අතරේ සිංහල බෞද්ධය වෙනුවෙන් කතා කරන කෙනාව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියලා. ඒ නිසා මේ 67000ක් ජනතාව දුන්නු ජනවරම අපේ ගලබඩාත්තේ ඥානසාර මහා සංඝරාජානන් වහන්සේව ආරක්ෂා කර ගැනීම සඳහා වන ජනනවා. උන්වහන්සේ පාර්ලිමේන්තුවට වැඩලා මේ හෙළිදරව් කරොත් පාර්ලිමේන්තුවේ තියෙන മന്ത്രിවරයෙකුට අදාළ කරුණුකාරණා සාකච්ඡා කරන්න නෛතික බලයක්. එළියේදී කතා කරපු ගමන් වෛරී ප්‍රකාශ කියන පදනම යටතේ නඩු දානවා. ඉතින් ඒ නිසා මේ වෛරී ප්‍රකාශයක් නෙමෙයි සිංහල බෞද්ධයාට අනාගතයේ අත් වෙන්න යන ඉරණම. තව අවුරුදු 40ක් 50ක් වෙනකොට අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට
මේ රටේ සුළු ජාතියක් හැටියට ජීවත් වෙන්න සිද්ධ වෙන අවාසනාවන්ත තත්ත්වය ගැන හෙළිදරව් කරලා ඒ ගමන වළක්වන්න ව්‍යවස්ථාපිතව කටයුතු කරන්න, රටේ නීතිය තුල කටයුතු කරන්න, අලුතෙන් නීති සම්පාදනය කරන්න දැනුමක් තියෙන කෙනෙක් පාර්ලිමේන්තුව තුල ඉන්න ඕන. අපිට විශාල බලාපොරොත්තුවක් තියෙන උන්වහන්සේගේ ක්‍රියාව තුළ සිංහල බෞද්ධය වෙනුවෙන් උන්වහන්සේ විශාල කාර්යභාරයක් මේ රටේ ඉටු කරලා තියෙනවා. ඉටු කරන්නටත් උන්වහන්සේට පැවරී තිබෙනවා. ඒ කාර්යය ඉටු කරන්න මම විශ්වාස කරනවා පාර්ලිමේන්තු නියෝජනයක් අපි ගල්බඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ලබා දිය යුතුයි කියන එක. ඒත් මේ රතනහාමුදුරුවන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අවසන් කරලා ඥානසාර ස්වාමීන් වහන්සේට පාර්ලිමේන්තුවට වැඩම වීමට අවස්ථාව ලබා දෙන්නේ කවදාද කියන එක මම විශ්වාස කරේ හාමුදුරුවෝ දෙනම සාකච්ඡා කරලා ගත යුතු තීරණයක් කියලා. අපි තාමත් ඉක්මන් වෙන්නේ නැහැ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍ය තුල ගහමරා ගන්න. මොකද හේතුව ඔබ දන්නවා මේ මන්ත්‍රී ධූරයේ දියුණු වීම ප්‍රමාද වීමත් එක්ක අපේ පක්ෂයට විශාල හානියක් සිද්ධ වුණා. ඒ කුමන්ත්‍රණය තුලින්. ඒ නිසා තවත් කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් හැටියට මේ පක්ෂයට ඡන්දෙ දීපු ජනතාවගේ අභිලාෂයනුත් උපන් ගෙයිම මරලා දාන්න ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. මොකද ඔබ දන්නවා අද රට තුල තියෙන දේශපාලන ව්‍යාකූලත්වය. ඒ දේශපාලන ව්‍යාකූලත්වයේ 60 ලක්ෂය තුල 69 ලක්ෂයෙන් කලකිරිච්ච ජනතාවත් 55 ලක්ෂයෙන් කලකිරිච්ච ජනතාවටත් අද අලුත් දේශපාලන විකල්පයක් අවශ්‍ය වෙලා තියෙනවා. සිංහල ජාතිකත්වයේ මත පදනම් වුණු එකම දේශපාලන ව්‍යාපාරයේ හැටියට අපිට අපේ ජනබල පක්ෂයේ වටා මේ ජනතාව එකරාශී කරන්න නම් අපි අතරේ හොඳ එකඟතාවයක් තිබෙන්න ඕන. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අවසාන මොහොතේ හෝ අපේ පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් උන්වහන්සේ එකඟ වෙච්ච ආකාරයට, පක්ෂයට එකඟ වෙච්ච ආකාරයට, පුද්ගලිකව අපිට එකඟ වෙච්ච ආකාරයට, පුද්ගලිකව ගරුතර ගල්බඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට එකඟ වෙච්ච ආකාරයට උන්වහන්සේගේ ඉදිරි දේශපාලන ගමන හොඳින් කරගෙන යන්න ඒ උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙක් හැටියට ප්‍රකාශ කරපු වචනය මත තහවුරු වෙලා ඒ සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක් හැටියට වංචාවක් මේ සමාජය තුළ නොකරන කෙනෙක් විදියට උන්වහන්සේ ගෞරවනීය ලෙස මේ සාකච්ඡාව සිද්ධ කරලා උන්වහන්සේ මේ රටට කරපු දේශපාලනික වශයෙන් උන්වහන්සේ මේ රටට කරපු මහා සේවය මේ රටේ ජනතාවට මේ වගේ සුළු සිද්ධියක් මත අමතක කරන්න ඉඩ හදලා දෙන්න එපයි කියන එක අපි උන්වහන්සේට කියන්න කැමතියි. මොකද උන්වහන්සේ උතුරේ යුද්ධය පැවති වෙලාවේ ඉඳලා මේ සිංහල බෞද්ධයා ආරක්ෂා කරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපකිරීම මේ මන්ත්‍රී ධූර කාලය නිසා උන්වහන්සේ අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළා. අපි ගෞරවනීය ගල්බඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේටත් යම්කිසි කාලයක් ලබා දුන්නොත් මම හිතනවා උන්වහන්සේට අලුත් කාර්යභාරයක් මේ සමාජය තුළ පැවරලා තිබෙන නිසා මේ ජාතික දේශපාලන ව්‍යාපාරයට වැඩ කටයුතු වලට නායකත්වය දෙන්න අපේ පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේට අවස්ථාවක් උදා වේ. මේ පරිත්‍යාගය මේ කැපවීම කරලා මේ අවස්ථාව ලබා දුන්නා. විශේෂයෙන් මම කියන්නට ඕනේ අපි පක්ෂයක් විදියට පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය, මධ්‍යම කාරක සභාව මේ කොරෝනා තත්ත්වයේ මේ සංචරණ සීමා ඇති වෙන්න කලින් අපි නිතර රැස් වෙච්ච අවස්ථාවලදී අපි කතා කරලා තීරණයක් අරන් තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කොහොමද මේ රටේ මේ ජනතාවගේ සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීම් සහගතව පාවිච්චි කරන්න කියලා. ඒක මේ මන්ත්‍රී ධූරයට කවුද පත් වෙන්නේ කියන එක අපිට වැදගත් නැහැ. පත් වෙන කවුරුන් වුණත් මේ රටේ ජනතාව අපේක්ෂා කරපු ඒ සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් අභිලාෂයන් ආරක්ෂා කරගන්න කටයුතු නොකරනවා නම් ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධූරයක් හැටියට පක්ෂයට හිමි බලතල පාවිච්චි කරලා ඒ මන්ත්‍රී ධූරය නිවැරදි දිශාවට හරවන්න පක්ෂයක් හැටියට අපි තීරණයක් අරගෙන තිබෙනවා. මම අවසාන වශයෙන් උත් ඉල්ලා සිටින්න කැමති අපි වැඳලා අපේ හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා මේ රටේ මේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අපකැප වෙච්ච සියලුම පාක්ෂිකයෝ අපේ රට පුරාම මේ මැතිවරණයට තමන්ගේ තිබුණු සියලු සේසත වියදම් කරගෙන සියලු දේ නැති කරගෙන මේ මැතිවරණ ව්‍යාපාරයේ සිංහල බෞද්ධය වෙනුවෙන් කැපවීම කරපු අපේ අපේක්ෂකයෝ සියලු දෙනා වෙනුවෙනුත් මම උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ගැටුමක් ඇති කරගන්න නැතුව උන්වහන්සේ පොරොන්දු පරිදි මේක උන්වහන්සේලා දෙනම පෞද්ගලික සාකච්ඡාවක් කරලා මේ දූර කාලය ඥානසාර ස්වාමීන් වහන්සේට ලබා දීම පිළිබඳව එකගතාවයකින් කටයුතු කරලා බෞද්ධ භික්ෂුවක් හැටියට උන්වහන්සේලා මේ සමාජයට ආදර්ශවත් අපි බණ කොච්චර කිව්වත් මේ රටේ වැඩක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවෙන් ආදර්ශයක් ලෙස උන්වහන්සේලා සපයන්නේ නැත්තම්. ඒ නිසා මේ සමාජයේ කවුරුත් දන්න හඳුනන මුළු රටම දන්න මේ රටට ආගමික වශයෙන් පමණක් නෙමේ දේශපාලන සමාජීය ආර්ථික වශයෙන් උත් මේ රටේ නූතන කාර්යභාරය ඉෂ්ට කරපු මේ ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවෝ පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ කියන්නේත් මේ රටේ නොදන්නා කෙනෙක් නැති නේ සියලුම දෙනා දන්න හඳුනන භික්ෂුන් වහන්සේලා දෙනමක් උන්වහන්සේලාට වගකීමක් තියෙනවා මේ සමාජයේ යහපත් දිශානතියකට ගෙනියන්න නම්
පූර්වාදර්ශයෙන්ම පරමාදර්ශී ලෙස මේ කාර්ය අවසන් කරන්නට ඒ නිසා මම උන්වහන්සේලා දෙනමගෙන්ම ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සාකච්ඡා කරලා පක්ෂයට මේ කාර්යයට අත ගහන්නට ඉඩ නොතබා මේ ප්‍රශ්නේ විසඳා දෙන හැටියට එසේ නොවුනොත් ඇත්ත වශයෙන්ම පක්ෂයක් හැටියට අපි තීරණය කරලා තියෙනවා ජාතික ලයිස්තු മന്ത്രി ධූරය සම්බන්ධයෙන් පක්ෂයට හිමි අයිතිය පාවිච්චි කරලා මේ മന്ത്രി ධූර ගැටලුව දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවේ තීන්දුව අනුව ඉදිරියේදී කටයුතු කරා. ඒත් එක්කම මම තවත් කාරණාවක් සිහිපත් කරන්න ඕනේ. ගත වුණු මාස 6ක කාලය තුර මේ മന്ത്രി ධූරය දරපු අපේ පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ මේ 67000ක් ඡන්දේ දීපු ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න සමත් වුණාද කියන එක පිළිබඳවත් ප්‍රශ්නයක් පක්ෂයේ ඉදිරියේ තිබෙනවා. මොකද පක්ෂයක් හැටියට අපි ගත්ත සමහර තීන්දුව తీරන අපි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේට දැනුවත් කළා. වාචිකව සහ ලිඛිතව ඒවා දැනුවත් කළා තියෙනවා. ඒ දැනුවත් කරපු බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් උන්වහන්සේ සාධනීය ප්‍රතිචාරයක් දක්වලා නැහැ. විශේෂයෙන් අපි මේ මැතිවරණයේ ජනතාවට පොරොන්දුනේ ආණ්ඩුවට මුක්කු ගහන්න නෙමෙයි. රටට හිතකර සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගේන හැම අනපනතකදීම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ශක්තිමත් කරන අතරේ ජනතා විරෝධී දේශද්‍රෝහී රටට විනාශයක් වෙන සිංහල බෞද්ධයට වලකපන දේවල් වලදී අපි ආණ්ඩු විරෝධීව තීරණ ගන්න පුළුවන් ස්වාධීන තැනක ඉන්න ඕනේ කියලා. ඒත් අපි දැක්කා පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සහයෝගය දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි දැක්කා පක්ෂයේ අවසරයකින් තොරව උන්වහන්සේ පක්ෂ නායක රැස්වීම් වලට සහභාගී වෙලා යම් යම් දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ උන්වහන්සේ පෝර්ට් සිටි පනතට පක්ෂව ඡන්දෙ දුන්නා. පෝර්ට් සිටි පනත සම්බන්ධයෙන් අපි දේශපාලන බල මණ්ඩලයේ සාකච්ඡා කළ තීන්දුවක් අරගෙන තිබුණා. ආණ්ඩුවට ඒ පනත සම්මත කරගන්න අවශ්‍ය බහුතරය තිබෙනවා. ඒක ඒ පෝර්ට් සිටි පනත සම්බන්ධයෙන් අපේ මතය විශේෂයෙන් ජනතාවගේ මතය ඒ වෙලාවේ තිබුණු තැන අනුව අපිට ඒකට සහයෝගය දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි ඒ ගැන උන්වහන්සේ දැනුවත් කරලා තියෙනවා ජනතාවගේ මතය පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරන්න සහ මේ පෝර්ට් සිටි පනතට විරුද්ධව ඡන්දය දෙන්න කියලා. නමුත් උන්වහන්සේ පක්ෂයේ මතය පාවා දෙමින් උන්වහන්සේගේ පෞද්ගලික අභිලාෂය සඳහා උන්වහන්සේ පෝර්ට් සිටි පනතට සහයෝගය දුන්නා. එහෙම සහයෝගය දුන්නේ ඇයි කියන එක පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය අපි ඉදිරියේදී හෙළිදරව් කරනවා මේ ප්‍රශ්නය හොඳින් විසඳ ගන්න බැරි වුණොත්. මොකද මේ පිටිපස්සේ තියෙනවා විශාල කුමන්ත්‍රණයක්. ඒක අපි අවශ්‍ය මොහොතේදී සාක්ෂි සහිතව කතා කරන්න සූදානම්. අපි තවමත් කැමති නැහැ මේක මඩ ගොඩක් බවට පත් කරගන්න. මොකද මේ മന്ത്രി ධූරයේ ගරුත්වය ආරක්ෂා කරගෙන මේ മന്ത്രി ධූරය මේ රටේ හෙට දවස නිර්මාණය කරන දේශපාලන ව්‍යාපාරයේ ගමන බවට පත් කරන්නයි අපිට අවශ්‍යතාවය තිබෙන්නේ. ඒ නිසා ඒකට අපි ශක්තිමත්ව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ 67000ක් ජනතාවගේ ජනවරම අවභාවිතා කරන්න එපා. ඒ සැබෑ ජනමතය පාර්ලිමේන්තුවට ගෙනියන්න, ඒ ජනතාව වෙනුවෙන් සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක් නගන්න මේ മന്ത്രി ධූරය පාවිච්චි කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න කියන ඉල්ලීමත් මා මේ අවස්ථාවේදී සිදු කරන්නට කැමැතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය